පැතිකඩ අයිබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග නිදහස් ලංකාවේ 76 වෙනි අයවැය වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අද හවස ඉදිරිපත් කරන මේ අයවැය තුලින් අපිට මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්නට පුළුවන්ද? ජනතාව විශාල අභියෝග මැද ජීවත් වෙන්නේ. අනිවාර්යෙන් ඔවුන් සහන බලාපොරොත්තුෙන් ඉන්නවා. පහුගිය දවසේ මෙවර රජයේ වියදම් කරන්න හිතාගෙන ඉන්න විදිහ 2022 වසරේ වියදම් කරන්නට හිතාගෙන ඉන්න විදිය පිළිබඳ අපිට යම් අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව ලැබුණා විසර්ජන පනත් කෙටුම්පත මගින්. ඒ නිසාම මේ පිළිබඳව අද අපි අයවැයට පෙර සංවාදයක් ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා ආරාධනා කළා රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ හා මූල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රගීත් වීරතුංග මැතිතුමාට සුබ දවසක් ආචාර්ය වීරතුංග. සුබ දවසක්. මේ පාර අයවැයෙන් බොහෝ දෙනා සහන බලාපොරොත්තු වෙනවා. මුදල් වෙන් කළා තියෙන විදිහ ගත්තොත් අපි වඩා දැනෙන ශාස්ත්‍ර ගමුකෝ අධ්‍යාපනය වගේ ශාස්ත්‍රයකට කොහොමද දැනට මුදල් වෙන් කළා තියෙන්නේ මේ විසර්ජන පනත් කෙටුම්පත මගින්? ඔව් ඇත්තම අපි අධ්‍යාපනය සඳහා වෙන් කරලා තියෙන වියදම කොච්චරද කියලා කතා කරන්න කලින් මම හිතනවා අධ්‍යාපන ශාස්ත්‍රය තුල පැන නැගිලා තියෙන අර්බුදය ගැන පොඩි පැහැදිලි කර ගැනීමක් කරොත් හොඳයි කියලා. අපි දන්නවා අධ්‍යාපනය කියලා කියන්නේ රටකට ඉතාම වැදගත් අංශයක්. මේක කෙටි කාලීන නෙමෙයි රටක දිගු කාලීන ආයෝජනයක්. නමුත් ලංකාවේ වර්තමානයේ ගත්තාම අපිට පේනවා මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට බලන්න අපිට පේනවා දැන් 2020 ජනවාරි 10 වෙනිදාම පටන් ගත්ත මේ කොවිඩ් වසංගතය නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් පාසල් වහලා තිබ්බා. විශ්වවිද්‍යාල වහලා තිබ්බා. එතකොට මේ හරහා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. දැන් මෑත කාලයේදී කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා සාමාන්‍යයෙන් කුඩා දරුවෝ දවස් 100ක් පාසලකට නොයවුවොත් ඒ දරුවන්ගේ සමාජ කුසලතාවලින් 120ක් අහිමි වෙනවා කියලා. එතකොට අපි දන්නවා දරුවෙක්ට මේ සමාජ කුසලතාව කියන එක කොයිතරම් වැදගත්ද? මොකද මේ සමාජ කුසලතාව හරහා තමයි ඉදිරියේදී නායකයෝ බිහි වෙන්නේ, ඉදිරියේදී ව්‍යවසායකයෝ බිහි වෙන්නේ, ඉදිරියේදී නිර්මාණශීලී පුද්ගලයෝ බිහි වෙන්නේ මේ සමාජ කුසලතාවත් එක්ක. එතකොට ඒ දරුවන්ට අහිමුණ අධ්‍යාපනය මේක ලොකු ගැටලුවක්. අපිට මේකේ කෙටි කාලීනව අපිට මේකේ ප්‍රතිඵල තිබුණේ නැතුණත් මේක දිගු කාලීනව මේ රටට ලොකු ගැටලුවක් වෙනවා මේ දරුවන්ට සිදු වූ අධ්‍යාපනයේ හානිය. අනිත් පැත්තෙන් අපිට ගත්තම පේනවා ගුරුවරු ඉන්නේ වැඩ වර්ජනයක. හැබැයි නමුත් අද වෙන විට ඒකට විසඳුමක් ලැබිලා තියෙනවා. මුදල් අමාත්‍යවරයා ගුරුවරු ඉල්ලපු පඩියෙන් 3 එකක් දෙන්න අදාළ වෙන්කිරීම කරන්න සුළුපටු මුදලක් නෙමෙයි මිලියන 30000ක්, ඒ කියන්නේ බිලියන 30ක් වෙන් කරලා තියෙනවා. සතුටුදායක ආරංචියක්. අපි දන්නවා ගුරුවරුන්ගේ ඉල්ලීම මට පෞද්ගලිකව හිතෙන අතිශය සාධාරණයි. දැන් ගුරුවරු මේ වැඩ වර්ජනය පටන් ගන්නකොට මේකේ තියෙන බරපතලකම මේ ගුරුවරු මේ වැඩ වර්ජනය පටන් ගන්නකොට ඔවුන්ට තිබ්බ ක්‍රය ශක්තිය අද වෙනකොට නැහැ. මම මේකෙන් පැහැදිලි කරන්නේ රුපියල් 30000ක් ගත්ත ගුරුවරයෙක් දැනට මාස දෙකකට කලින් ගත්ත භාණ්ඩ ටික අද රුපියල් 30000ට ගන්න බෑ. ඒකට ගුරුවරු මේ වැඩ වර්ජනය අතහැරියා නම් ඔවුන් දැවැන්ත පරාජයක් අත් කරගන්නවා. ඒ නිසා ඒ පැත්තෙන් නිර්මාණය වෙලා තියෙනවා ගැටලුවක්. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රය තුලම තියෙන්නේ විශාල අර්බුදයක්. අර්බුදය දැන් එක කොටසක් අපිට පේවුවා වගේ පේනවා. නමුත් අපිට බලාගෙන ඉන්න වෙනවා මේක ක්‍රියාත්මක වෙනකම්. කොහොමද මුදල් වෙන් කිරීම මේ සැරේ විසර්ජන පනත් කැටුම්පත තුලින් බැලුවොත් කොහොමද අධ්‍යාපනයට වෙන් කළා තියෙන්නේ? විසර්ජන පනත දිහා බලපුවාම සමස්තයක් වශයෙන් අධ්‍යාපනයේ සඳහා වෙන් කරලා තියෙන වියදම් වල අඩුවක් අපිට දකින්න පුළුවන්. ආසන්න වශයෙන් බිලියන 6ක විතර. බිලියන 6ක් කියන්නේ මිලියන 6000ක විතර අඩුවක් පේනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කිරීම 1%කින් විතර, ඒ කියන්නේ බිලියන 2-3කින් වැඩි වෙලා තියෙනවා මේ විසර්ජන පනතට අනුව. එතකොට අයවැයෙන් මීට වඩා වෙනස් යෝජනාවක් අරගෙන එයිද කියන කාරණේ. නමුත් අපි දන්නවා බොහෝ වෙලාවට මේ විසර්ජන පනතෙන් සිදු කරන්නේ ඒ අමාත්‍යාංශ සඳහා වූ වියදම් වෙන් කිරීම. එතකොට මේවා තමයි වියදම් වෙන්නේ. නමුත් දැන් මේ වියදම අඩුවීම තුළ
අපිට පේන අර්බුදයක් තියෙනවා. රටේ පාලක පක්ෂ වෙන්න පුළුවන් රටේ ඉන්න දේශපාලඥ නායකයෝ අධ්‍යාපනයට තියලා තියෙන බර. මේක වැදගත් කාරණයක්. අපි ඒ පිළිබඳ ගැඹුරු සංවාදයකට යන එක මොහොතකට පැත්තකින් තියලා අපි බලමු මේ සැරේ වැඩිම වියදම් තියෙන්නේ මොන වගේ අමාත්‍යාංශවලටද කියලා. ඒ ලයිස්ට්ේ උඩ ඉන්නේ කවුද? ඇත්තම දැන් ගිය වසරට සාපේක්ෂව වෙන්කිරීම වැඩියෙන්ම තියෙන්නේ වෙන්කිරීම වැඩි වෙලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. සාමාන්‍යයෙන් අපි විශ්ලේෂණය කරලා බලපුවාම විසර්ජන පනත ආරක්ෂක අමාත්‍යාංශයට සිදු කරපු ආරක්ෂාව සම්බන්ධ ආයතන ගණනාවක් තියෙනවා, අමාත්‍යාංශ ගණනාවක් තියෙනවා. මේවට කරපු වෙන්කිරීම 121කින් වැඩි වෙලා තියෙනවා. මේකෙන් විශේෂයෙන්ම යුද හමුදාවට වෙන් කරලා ගිය අවුරුද්දේ මම හිතන්නේ බිලියන 163ක් විතර මේ පාර වෙනකොට බිලියන 181 දක්වා වැඩි කරලා තියෙනවා. දැන් මෙතන අපිට පැන නගිනවා ගැටලුවක්. අපිට ගැටලුවක් පැන නගිනවා අපි දන්නවා රටේ යුද හමුදාව කරන කාර්යභාරය අනගි භවනීයයි. ඔවුන් වැඩ වර්ජන කරන්නේ නැහැ. ඔවුන් කිසිවක් කරන්නේ නැහැ. ඔවුන් අපේ රටේ ආරක්ෂාව තහවුරු කරනවත් එක්කම රටේ ආර්ථිකයට දායක වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා මේ වෙලාවේ රටේ දැවැන්ත අර්බුදයක් තියෙනවා. ආර්ථික අර්බුදයක් තියෙනවා. ආචාර්ය වීරතුංග දැන් ඔබ මේ ඉදිරිපත් කරන කරුණු එක්ක බැලුවාම අපිට ඔළුවට එන කාරණයක් තියෙනවා. මොකද මේ අවුරුද්දේ ඒ කියන්නේ 2021 වසර විශේෂයි ආණ්ඩුව පහුගිය මැතිවරණත් එක්ක අයවැය ගේන්න හුඟක් පරක් වුණා. අයවැය ගෙනාවට පස්සේ මෙවර ඇත්තටම 2021 සඳහා ඉදිරිපත් වුණේ බොහෝ දුරට වැය වාර්තාවක්. මේක අය වාර්තාවේ තරම් නිරවුල්ුන්නේ නැහැ කියලා විචාරකයෝ කිව්වේ. දැන් මේ සැරේ අපිට වියදම් කරන්න බැරි වෙච්ච මුදල් තිබුණා නේද? උදාහරණයකට මේ කොවිඩ් නිසා සමහර දේවල් වලට වියදම් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතකොට ඒක කොහොමද මේකත් එක්ක ගලපගන්නේ අපි? අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම වර්ෂයක අයවැයක් ඉදිරිපත් කරන අවස්ථාව වෙනකොට සමාජයේ මහජනතාව තුළ විශ්ලේෂකයෝ තුළ දේශපාලනය තුළ ලොකු කතාබහක් නිර්මාණය වෙනවා. මේගොල්ලෝ කතා කරනවා මොනවද දෙන සහන, මොනවද ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති, මොනවද ගේන යෝජනා, නෛතික රාමුවේ සිදුවන වෙනස්කම් මොනවද, මේවා ගැන ලොකු කතාබහක් මේ අයවැය සමයේ නිර්මාණය වුණාට අපේ රටේ තියෙන ලොකු ගැටලුවක් හැටියට මම තේරුම් ගන්නේ අයවැයෙන් පස්සේ මේ ගැන ලොකුවට කතා බහ වෙන්නේ නැහැ. මේ අයවැයෙන් ගෙනාපු යෝජනා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා වැඩි හොයලා බලන්නේ නැහැ. විශේෂයෙන්ම මහජනතාව, විශේෂයෙන්ම දේශපාලනය සහ දේශපාලඥයෝ සහ මේ අයවැය ඉදිරිපත් කරන මුදල් ඇමතිතුමා හරිනම් මේකට වග කියන්න ඕනි. මොකද එතුමා තමයි මේක පිළ කරන්නේ. ඔහු වග කියන්න ඕනි. නමුත් අපේ රටේ තියෙන දුර්වලතාවයක් තමයි ආර්ථික විශ්ලේෂකයෝවත් එහෙම නැත්නම් මහජනතාවත් මේකට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. අපි දැන් ඔබතුමා කිව්ව කාරණේ අනුව අයවැය දැන් 2021 වර්ෂයේදී විවිධ වියදම් ශීර්ෂ සඳහා විශාල වෙන්කිරීම් කරා. දැන් මම ඉන්න ශාස්ත්‍රය ගත්තොත් අධ්‍යාපනය සඳහා රටේ ජාතික පාසල් 1000ක් ඇති කරන්න මිලියන 5000ක් වෙන් කරා. ගුරුවරු පුහුණු කිරීමේ මධ්‍යස්ථාන සඳහා මිලියන 1500කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරා. විශ්වවිද්‍යාල තුල තාක්ෂණික පීඨ 11කට ආසන්න ප්‍රමාණයක් ඉදි කරන්න රුපියල් මිලියන 1000ක 1500ක් වෙන් කරා. නමුත් අපි හොඳට හොයලා බැලුවොත් අපිට පේනවා මේ කිසිදු කාර්යයක් 100%ක් සිදුුනේ නැහැ. දැන් අපි දන්නා සාමාන්‍යයෙන් අර වෙරිටේ රිසර්ච් කියන ආයතනය කරලා තිබ්බ පරීක්ෂණයට අනුව අපි දන්නවා අයවැයකින් ක්‍රියාත්මක වෙන්නේ 120ක් වගේ අයවැයෙන් ගෙන යෝජනා වලින් 120ක් වගේ ප්‍රමාණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. 70ක් 80ක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේක හරි විහිළුවක්. දැන් මේ කාරණය බරපතල කාරණයක්. අපි මේක ටිකක් ප්‍රායෝගික තලයට ගෙනල්ලා බැලුවාම 2021 වසරේ විශේෂයෙන්ම කොවිඩ් නිසා සමහර දේවල් බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ මුදල් අයවැයක් තුල කොහොමද ඉස්සරහට යන්නේ? වසරින් වසරට එන්නේ කොහොමද? මේක ටිකක් අපි තේරුම් ගත්තොත් වටිනවා. මම හිතන්නේ 2021 වර්ෂය නම් තරමක් සුවිශේෂී. මොකද අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම මේ කොරෝනා වසංගතයෙන් ලොකු අභියෝගයක් ගෙනාවා. සෞඛ්‍යමය වශයෙන්, දේශපාලනික වශයෙන්,
සමාජීය වශයෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්ත තමයි ප්‍රධාන. එතකොට දැන් 2021 වර්ෂය සඳහා සෞඛ්‍යයට වෙන් කිරීම බොහෝ වෙලාවට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. මොකද අපි දන්නවා රටේ මේ වෙනකොට ලක්ෂ 70කට අධික ප්‍රමාණයකට අපි කොරෝනා අදාළ වැක්සීනිය ලබා දීලා තියෙනවා. විවිධ රටවල් වලින් විවිධ වැක්සීන් අපි ලබා ගත්තා. ඒතකොට මේ සඳහා විශාල මුදලක් වැය වුණා. ඒකට අපි දන්නවා අයවැයෙන් මුලින් වෙන් කරා වුණාට විවිධ අමාත්‍යාංශවල සමහරවිට අපිට මේ සඳහා ඇත්තටම පරීක්ෂණ කරන්න වෙනවා, හොයලා බලන්න වෙනවා. නමුත් අපිට දකින්න පුළුවන් මේ අනිකුත් අමාත්‍යාංශවල කරපු වෙන්කිරීම බොහෝ වෙලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා යොදා ගන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ සඳහා නමුත් අපි පරීක්ෂණ කරන්න ඕනේ, හොයලා බලන්න ඕනේ, හොයලා බලලා තමයි නිගමනයකට එන්න ඕනේ. ජනතාව අපි කොච්චර කතා කරත් අයවැයෙන් සහන බලාපොරොත්තු වෙනවා. ඒක කොහොමටවත් අපිට අමතක කරන්නට බැරි කාරණයක්. දැන් ගණකාධිකරණය සහ මූල්‍ය පිළිබඳ දැනුම තියෙන කෙනෙක් හැටියට ඔබ හිතන්නේ මේ වෙලාවේ ඒ කාර්ය කරන්න රජයට තියෙන ඉඩ කොයි වගේද? කොයි වගේද ඔබේ තක්සේරුව? 2022 අයවැය දිහා අපි බලද්දී අපිට මේක දිහා බලන්න පුළුවන් දෘෂ්ටි කෝණ දෙකකින්. මහජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් සහ දේශපාලඥයාගේ දෘෂ්ටි කෝණයෙන්, විශේෂයෙන්ම පාලක පක්ෂයේ දෘෂ්ටි කෝණයෙන්, මුදල් ඇමතිවරයාගේ දෘෂ්ටි කෝණයෙන්. මේ දෙගොල්ලන්ගේ අපේක්ෂාවන් එකිනෙකට ගැටෙනවා. අපි දන්නවා රටේ වර්තමානයේ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන නිසා ජනතාව බලාපොරොත්තු වෙනවා සහන. දැන් අපි දන්නවා රටේ භාණ්ඩ මිල ඉතා වේගෙන් ඉහළ යනවා. ඉතා වේගෙන් ඉහළ යනකොට ජනතාවගේ ආදායම එහෙම ඉහළ යන්නේ නැහැ. ආදායම ඉහළ යනවා කෙසේ වෙතත් ආදායම අඩු වෙලා, සමහරුන්ට ආදායම අහිමි වෙලා. එතකොට මේ රටේ තියෙන සමස්තයක් වූ ගැටලු මිනිස්සුන්ට දැනෙන්නේ මෙන්න මේ කාරණා දෙක හරහා. එක පැත්තකින් භාණ්ඩ මිල ඉහළ යනවා. දැන් අපි දන්නවා අපි කතා කරනවා අපේ රටේ තියෙනවා විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. අපේ රටේ තියෙනවා විදේශ ආයෝජන අර්බුදයක් තියෙනවා. අයවැය පරතරයක් තියෙනවා. ණය අර්බුදයක් තියෙනවා. අපි දන්නවා 2021 ජූනි වගේ වෙද්දී ලංකාවේ ණය බර කියලා කියන්න බෑ. මේ මධ්‍යම රජයේ ණය බර අපේ දලදේශීය නිෂ්පාදිතය වගේ 104 ගුණයක්. රුපියල් වලින් ගත්තොත් රුපියල් ට්‍රිලියන 16ක්, බිලියනක් නෙමෙයි ට්‍රිලියන 16කට ආසන්නයි මධ්‍යම රජයේ ණය. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම මිනිස්සුන්ට ඒ ප්‍රශ්න වශයෙන් දැනෙන්නේ නැහැ. මිනිස්සුන්ට මේ ප්‍රශ්න දැනෙන්නේ එක පැත්තකින් භාණ්ඩ මිල ඉහළ යනවා උද්දමනය හරහා, අනෙක් පැත්තෙන් ආදායම අඩුවීම හෝ දැනට ලබා ගන්න ආදායම මදිවීම. එතකොට මිනිස්සු අයවැයෙන් අපේක්ෂා කරන්නේ වෙන දෙයක් නෙමෙයි. මිනිස්සු අයවැයෙන් අපේක්ෂා කරන්නේ සහන. එක්කෝ භාණ්ඩ මිල, විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල භාණ්ඩ මිල අඩුවීමක්. එහෙම නැත්නම් දැන් රාජ්‍ය සේවකයෝ වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ සේවකයෝ වෙන්න පුළුවන්. පහළ මට්ටමේ වැඩිපුර ලබන විශේෂයෙන්ම මේ සේවකයෝ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වැටුප් වැඩිවීමක්. හැබැයි අනිත් පැත්තෙන් අපි පාලක පක්ෂයේ මුදල් ඇමතිවරයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම ඒගොල්ලෝ බලන්නේ පුළුවන් තරම් වියදම් අඩු කරන්න. ඒක අපිට පැහැදිලි විසර්ජන පනත තුලත්. මොකද වියදම් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් කිව්වොත් බිලියන 150ක් 160ක් වියදම අඩු කරලා තියෙනවා. මහා මාර්ග සඳහා කරන වියදම, මහා මාර්ග ඉදිකිරීම සඳහා කරන වියදම, යටිතල පහසුකම් සඳහා කරන වියදම බිලියන 100ක් අඩු කරලා තියෙනවා. විශාල මුදලක් අඩු කරලා තියෙනවා. ඒ හරහා උත්සාහ කරනවා රජය අයවැය හිඟය අවම කරගන්න. ඒතර අපිට පේනවා ජනතාව බලාපොරොත්තු වෙනවා සහන, පඩි වැඩිවීම, රජය බලනවා වියදම් අඩු කරන්න. මේ අයවැය මම හිතන්නේ මේ කියන අපේක්ෂාවන් දෙක එක තැනකට ගේන්න ඕනි අයවැයක් වෙනුනේ. එහෙම නොවුනොත් රටේ දැවැන්ත අර්බුදයක්, සමාජ ගැටලුවක්, ආර්ථික ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. අයවැයත් එක්කම සංවාදයට එන අනිත් වචනය. ඒ තමයි උද්දමනය. උද්දමනය කොයි විදිහට යයිද බොහෝ අය සැකපල කරනවා. 2022 මාර්තු අප්‍රේල් වෙනකොට උද්දමනය ඉහළ යාමෙන් අපි බරපතල අභියෝගයකට මුහුණ දෙයි කියලා. ඒ ගැන සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා රාජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ හා මූල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රගීත් වීරතුංග මැතිතුමා. අපි කතා කරමින් ඉන්නේ අද හවස ඉදිරිපත් කරන අයවැය තුලින් අපිට කොයි වගේ බලාපොරොත්තු රඳවා ගන්නට පුළුවන්ද කියන කාරණය. ආචාර්ය වීරතුංග, ඇතැම් අය දැනටම කියනවා
මේ සැරේ එන්නේ ණය වැයක් කියලා. ඇත්තටම අපි ලොකු ණය අර්බුදයක ඉන්නේ. අපිට මේ ණය උගුලෙන් ගැලවෙන්න පොටක් පාද ගන්න පුළුවන් වේද අයවැය? කෙටි පිළිතුරක් දුන්නොත් ඒක ඊටාම සැක සහිතයි. මොකද අපේ මම අර කලින් විග්‍රහ කරා වගේ දැන් මේ අර්බුද අපේ රටේ තිබුණා. මේ සෑම අර්බුදයක්ම තිබුණා. හැබැයි මේ 2021 අවසන් භාගය වෙනකොට තියෙන විශේෂත්වය තමයි මේ අර්බුදවල අපි ඉන්නේ උච්චතම අවස්ථාවේ. මේවා අර අලුයට ගිනි පුපුරු වගේ දශක ගණනාවක් තිස්සේ මේ රටේ තිබුණ ගැටලු. අපි හැමදාම මුහුණ දීපු ගැටලු. නමුත් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපේ තිබ්බ නිසි කළමනාකරණ නැතිකම සහ අපි තව කතා කරන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් විශාල ගැටලුවක් තමයි හොරකම් වගේ දේවල්, වංචාව, දූෂණය මේවත් එක්ක මොකද වෙලා තියෙන්නේ? මේ ගැටලුව අද උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. එතකොට රජයට දැන් ඉන රජයට ඇත්තටම ගන්න අපි කියනවා මේ ප්‍රශස්ත විසඳුම් නැහැ. ගන්න ඕනෑම විසඳුමක ප්‍රතිවිපාකයක් තියෙන. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම වියදම් අඩු කරනවා රජය. වියදම් අඩු කරොත් පුනරාවර්තන වියදම් අඩු කරන්න බෑනේ. දෙනපඩි අඩු කරන්න බෑ. එතකොට අඩු කරන්න වෙන්නේ අපිට ප්‍රාග්ධන වියදම්. එතකොට ඒ හරහා අපිට ප්‍රතිවිපාක තියෙනවා. අපේ යටිතල පහසුකම් දියුණු නොවීම, ව්‍යාපාර ප්‍රවර්ධනය නොවීම මේ හරහා නැවතත් බලපානවා රජයේ ආදායම. මොකද ව්‍යාපාර දියුණු වුණොත් විදේශ විනිමය රට ගලාගෙන ආවොත් අපේ මේ අපනයන වැඩි වුණොත් තමයි රජයට ආදායම් ලැබෙන්නේ. මිනිස්සු ව්‍යාපාර මේ අපි දන්නවා විදේශ විනිමය අපිට ලැබෙන්න නම් අපි බහණ්ඩ අපේ රටේ හදලා පිටරටවල් වලට අපි ආනයනය කරන්න ඕනේ. එතකොට ව්‍යාපාර ප්‍රජාව කඩාගෙන වැටුණොත්, ව්‍යාපාර ආයතන කඩාගෙන වැටුණොත් අර මේ මොනවාද අපේ යටිතල පහසුකම් මේ පහසුකම් වල අඩුකම හින්දා අනිත් කාරණේ තමයි දැන් මේවා අඩු වුණාම අපිට විදේශ ආයෝජන ලැබෙන්නෙත් නැහනේ. එතකොට විදේශ ආයෝගය හිතනවා මේක ආයෝජන සුදුසු පරිසරයක් මේ රටේ නැහැ කියලා. ඒ වියදම් පැත්ත. වියදම් අඩු කරන්න ගියාම ගැටලුවක්. ආදායම් අපි හිතමුකෝ වියදම් වැඩි කරලා ආදායම් වැඩි කරන්න උත්සාහ කරත් ගැටලුවක් එනවා. ආදායම් කොහෙන්ද අපි වැඩි කරන්නේ? දැන් අපි දන්නවා රජයට ලැබෙන ආදායම් වලින් 70%ක් ලැබෙන්නේ වක්‍ර බදු හරහා. ඒ කියන්නේ මිනිස්සු ගෙවන බදු හරහා. එතකොට මේ බදු අඩු කරගන්න, බදු වැඩි කරගන්න ආය බහන්න මත බදු අය කරොත් අර මිනිස්සු කබලෙන් ලිපට වටනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අයවැය හිඟය. අයවැය හිඟය වැඩි වුණොත් මේ අයවැය හිඟය පියව ගන්න එක්ක දේශීය වශයෙන් එහෙම නැත්නම් විදේශීය වශයෙන් ණය ගන්න වෙනවා. දැන් අපිට විදේශීය වශයෙන් ණය ගන්න බෑ. ඇයි ඔබ මේ අපිට විදේශීය වශයෙන් ණය ගන්න බෑ කියන තැනට යන්නේ? බෑ කියන්නේ අපේ රටේ මුල්‍ය පද්ධතිය පිළිබඳව ජාත්‍යන්තරයේ තියෙන අවිශ්වාසයක්. දැන් අපි දන්නවා මූඩි රේටින්ග්ස් වගේ, ෆිෂ් රේටින්ග්ස් වගේ දේවල් පල්ලෙහාට ගිහිල්ලා මේ ආසන්න රට මාලදීවිනේ උඩට ගිහිල්ලා. අපේ රටේ පල්ලෙහාට ගිහිල්ලා. අපේ සමහර බැංකු ඒවා සමහරට හුදකලා සිදුවීම් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ බැංකු සමහර රටවල් වල අසාදු ගත වෙලා අසාදු ලේඛන වලට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වගේ මෙතන කියන අවදානම් සහිත මූල්‍ය පද්ධතියක් තියෙන රටකට විශේෂයෙන් ස්වෛරීය බැඳුම් කර වගේ දේවල් නිකුත් කරලා මුදල් ලබා ගන්න බෑ. ඒවල ආයෝජනය කරන්නේ නැහැ. එතකොට විදේශ අපිට ඒක හොඳට පේනවා 2021 වර්ෂය සඳහා තිබා අයවැයේ හිඟේ පියව ගන්න පිටරටින් අපි ණය අරන් තියෙන්නේ රුපියල් ඇමරිකන් ඩොලර් මිලියන 60ක වගේ තාස් සුළු ප්‍රමාණයක්. අයවැය පරතරයේ පියවගෙන තියෙන්නේ දේශීය වශයෙන් ණය අරගෙන. දැන් මේ දේශීය වශයෙන් ණය ගත්තම ගැටලුවක් වෙනවා. දේශීය වශයෙන් මේ අපේ රටේ තියෙන ණය හැකියාව රජය ඒ ණය හැකියාව පාවිච්චි කරලා රජය ණය ගත්තොත් ඒ තුලින් අපිට කතා කරන්න පුළුවන් මේක ගොඩාක් මේ යාන්ත්‍රණය. නමුත් මම මේකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව කඩාගෙන වැටෙන එක, රටේ උද්දමනය වැඩි වෙන එක සහ පොලි අනුපාතය වැඩි වෙන එක. අපි අර ඉංග්‍රීසියෙන් කියනවා ඔය දේශීය ණය රජය ගත්තට පස්සේ තියෙනවා අර ඉංග්‍රීසියෙන් කියනවා crowding out effect කියලා. ඒ කියන්නේ අපිට විස්තර කරන්න පුළුවන් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. නමුත් ඒ අවසන් ප්‍රතිඵලය තමයි ව්‍යාපාර පෞද්ගලික අංශයට ගන්න තියෙන ණය අඩු වෙනවා. ඒ හරහා ඒගොල්ලෝ ණය ගන්න විදිහක් නැහැ, ව්‍යාපාර ප්‍රවර්ධනය කරගන්න විදිහක් නැහැ, ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. අපි උද්දමනය දිහා බැලුවාම අපි අයවැයක් කෙනකොට හැමදාම මේ උද්දමනය කියන වචනේ නැවත නැවත තොරම්බල් කරනවා. මේ සැරේ උද්දමනය ලොකු ඉලක්කම් වලට 2022 මාර්තු අප්‍රේල් වගේ වෙනකොට යයි කියන එක දැනටමත් ඇතැම් විශ්ලේෂකයෝ කියනවා. ඔබ කොහොමද දකින්නේ මේක? ඇත්තටම මේ උද්දමනයේ මම දකිනවා පැතිකඩ ගණනාවක්. විශේෂයෙන්ම උද්දමනයේ තියෙනවා සංවේදී කතාවක්. එහෙම නැත්නම් ඛේදජනක පැතිකඩක් තියෙනවා. උද්දමනයේ තියෙනවා සංඛ්‍යාත්මක පැතිකඩක්. උද්දමනයේ තියෙනවා දේශපාලනයක්. එතකොට
දැන් මහ බැංකුවේ ඉන්න නිලධාරීන් වෙන්න පුළුවන් මේ උද්දමනය ගණනය කරන පාර්ශවයන්ට මම ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ උද්දමනය කොහොම හරි තනි ඉලක්කමක හිර කරලා තියන්න. හැබැයි අපිට ගැටලුවක් තියෙනවා මේ අපේ රටේ මේ භාණ්ඩ මිල ඉහළ යන වේගය නැත්තම් මේ අපි වෙළඳපොළට ගියාට පස්සේ අපි අත්දකින උද්දමනය බඩු මිල වැඩිවීම මේ තනි ඉලක්කමෙන් දැන් අපි ගත්තොත් 2021 ඔක්තෝබර් මාසේ උද්දමනය ගිය අවුරුද්දට සාපේක්ෂව බලපුවාම 7.6යි. 7.6යි. නමුත් මට දැන් ලොකු ප්‍රහෙලිකාවක් තියෙනවා. දැන් ඔබතුමාට මම පොඩි උදාහරණයක් කියන්න මේ ළඟදී අපි කඩේට යනකොට අපේ බබාලාට අපි අරන් දෙනවා ලොලිපොප්. ඒක අර බාලම් එක නෙමෙයි ටිකක් මිලෙන් ටිකක් වැඩි ඒක රුපියල් 30ක් විතර වෙනවා. නැත්නම් රුපියල් 5කට ලොලිපොප් තියෙනවානේ. මේ 30 ලොලිපොප් එක අපි ගිය මාසේ අරගත්තේ 30ට. නමුත් මේ මාසේ ලොලිපොප් 3ක් අරන් දෙනකොට ලොලිපොප් එක රුපියල් 50යි. ඇත්තටම 50යි කියලා මිල ගහලක් තියෙනවා. බලන්න ලොලිපොප් එකේ උද්දමනය රුපියල් 30ට 20ක් වැඩිලා කියන්නේ 167ක් ආසන්න වශයෙන්. ඔව් 167ක් ලොලිපොප් එකේ වැඩිලා. එතකොට මහා බැංකුවේ මේ තනි ඉලක්කම 7.6ක් මේ රටේ තියෙන භාණ්ඩවල මිල වැඩිවීම නිරූපණය වෙනවද කියන එක ප්‍රශ්නයක්. හැබැයි මේකේ මේ තනි ඉලක්කමට හිර වෙලා තියෙන්නේ හේතුව තමයි මේක දේශපාලනයේ හින්දා. මේ උද්දමනයේ දේශපාලනයක් තියෙනවා. කොහොම හරි උත්සාහ කරනවා මට හිතෙන්නේ අපි දන්නවා දැන් උද්දමනය ගණනය කරන්න භාවිතා කරන ක්‍රමවේදයේත් අපි තියෙනවා අපි ඒ සිද්ධාන්තයට විවේචන තියෙනවා. අපිට ඒක ලොකු මාතෘකාවක් ඉදිරියට කතා කරන්න පුළුවන්. නමුත් මේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ රටේ භාණ්ඩවල මිල වැඩිවීම, ගෑස් වල මිල දෙගුණ වුණා. හාල් දැන් අපි දන්නවා කීරි සම්භව වගේ දේවල් 100 ගණන් වල තිබ්බා දැන් 228යි. එතකොට අපි දන්නවා රුපියල් 100කින් විතර වැඩි වෙලා. එතකොට මේ භාණ්ඩවල මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමවත් මේ උද්දමනය තුළ නිරූපණය වෙනවද කියන එක ඇත්තටම ලොකු ගැටලුවක්. අයවැය තුලින් 2022 අයවැය තුලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ විෂය ගැන හැදෑරීම් කරන කෙනෙක් හැටියට මොන වගේ දේවල්ද මූලික කරුණු 3ක් කියන්න කියලා අපි යෝජනා කරොත් ඔබ හිතන්නේ මේ අයවැය කොයි කලාපයන්ද ඉස්සරහට එන්නේ? දැන් අපිට අයවැය තාම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. නමුත් දැන් අපි විසර්ජන පනත තුලින් අයවැය දිහා බැලුවොත් මගේ නිගමනයන් තමයි දැන් අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශ ඒ සම්බන්ධ ආයතන වලට කරලා දෙගෙන වෙන් කිරීම වැඩි. එතන විශාල විවේචන ප්‍රමාණයක් තියෙනවා. මොකද ඇයි ආරක්ෂා අමාත්‍යංශයකට මෙච්චර මේ ආරක්ෂාව සඳහා මෙච්චර වෙන් කරන්නේ? මෙතන අපිට මතු කරලා ගන්න පුළුවන් කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ බොහෝ වෙලාවට අපිට හිතන්න පුළුවන් මේ ආරක්ෂක අංශ සිවිල් කටයුතු වලට මැදිහත් වීමක් වෙන නිසාදෝ කියන කාරණයක් තියෙනවා. දැන් එතන ඒ කාරණේ තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා ප්‍රාග්ධන වියදම් සඳහා මෙවර කරන වෙන්කිරීම අනිවාර්යයෙන්ම අඩු කරනවා. සමහරවිට ප්‍රාග්ධන වියදම් අඩු කරනවා කියන එක මට මේ ප්‍රේක්ෂකාගාරයට කොහොමද අපිට දැනෙන තැන? මං හිතන්නේ දැන් විශේෂයෙන්ම අපේ රටේ ගොඩාක් මුදල් වෙන් කරනවානේ මහා මාර්ගවලට. මහා මාර්ග අමාත්‍යාංශයෙන් මහා මාර්ග ඉදි කරන්න. දැන් අපි දැක්ක විසර්ජන පනතෙන් බිලියන 100ක විතර අඩුවීමක් නිරූපණය වෙනවා. එතකොට මහා මාර්ග පද්ධතිය මිනිස්සුන්ට ඍජුවම දැනෙන්නේ නැහැ. ආහාර වගේ ඍජුවම දැනෙන්නේ නැහැ. නමුත් රටේ යටිතල පහසුකම් ඉදි නොවීම හොඳ යටිතල පහසුකම් නැහැ කියන එක සහ නඩත්තුව. මෙතෙන්දී මේ ඒක දැනෙන්නේ විශේෂයෙන්ම රටේ ව්‍යාපාරික ප්‍රජාවට. සුළු හා මධ්‍යම ව්‍යාපාර වෙන්න පුළුවන්, මහ විශාල ව්‍යාපාර වෙන්න පුළුවන්. මොකද රටේ හොඳ යටිතල පහසුකම් තිබ්බොත් තමයි ව්‍යාපාර ප්‍රවර්ධනය වෙන්නේ. මේක අනිත් පැතිකඩ තමයි මේ අයවැය බොහෝ විට සහන අඩු අයවැයක්. මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච පළවෙනි මොහොතේම ආදායම් බදුවල අඩු කිරීමක් කළා. විශේෂයෙන් මැද මට්ටමේ රැකියා කරන වෘත්තීය වේදීන්ට බදු සහන ලැබුණා. දැන් ඔබ කියන විදිහට ඒ බදු ආයි ඉහළට යයිද? අපි දන්නවා දැන් වියදම් එක පැත්තකින් අඩු කරලා තියෙනවා, අඩු වෙයි කියලා අපි අපේක්ෂා කරනවා අයවැය. අයවැය හිඟය අඩු කරගන්න අපි දන්නවා ආදායම් වැඩි කරගන්න ඕනි. අර ඔබතුමා කිව්ව විදිහට මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ වෙච්ච පොරොන්දුත් එක්ක බදු කපා හැරීම් කරා. ඒ හරහා ආසන්න වශයෙන් අපිට මේක හරියම රුපියලට ගණනය කරන්න බෑ. නමුත් විශ්ලේෂකයෝ පරීක්ෂකයෝ ගණනය කරපු ආකාරයට ඉදිරිපත් මතවලට අනුව බිලියන 500-600ක රුපියල් බිලියන 500-600ක අතර ප්‍රමාණයක් මේ රජයට ආදායම අහිමි වෙලා තියෙනවා.
එතකොට මේ ආදායම නැවත අය කරගන්න නම් මේක අය කරගන්න වෙන්නේ එක්කෝ ඍජු බදු හරහා එක්කෝ වක්‍ර බදු හරහා. දැන් ඍජු බදු හරහා අය කරගන්න ගියොත් ගැටලුවක් එනවා. ආය නැවතත් ඍජු බදු කියලා කියන්නේ සමාගම් වල වගේ දේවල් වල ආදායම් මත පුජ්‍යලංගේ ආදායම් මත අය කරගන්න බදු. එතකොට ඒ පැත්තෙන් ආය ව්‍යාපාරික ප්‍රජාවට යම් ගැටලුවක් අදාරීමක් වීමක් වෙන්න පුළුවන්. මේකේ අනිත් පැත්තෙන් වක්‍ර බදු අය කරගන්න ගියොත් භාණ්ඩ හා සේවා මත බදු වැඩි කරගන්නනවා. ඒ තුලින් වෙන්නේ ජනතාව තවත් පීඩනයට පත් වෙනවා. මම කලින් කිව්වා වගේ කබලෙන් ජනතාව ලිපට වැටෙන්න පුළුවන්. එතකොට ඇත්තටම මම කිව්වේ දැන් වර්තමාන රජයේ වර්තමාන රජයට විතරක් අපි වැරදි කියන්න හොඳ නැහැ. මේක දශක ගාණක් තිස්සේ අරගෙන ආපු ප්‍රශ්නයක්. මේගොල්ලන්ට මුහුණ දෙන්න වුණා. මේගොල්ලෝ දැන් හතර පැත්තෙන් අර අපිට කියන්නත් බෑ ගිරේට අහුවෙච්ච පුවග්ගිරිය වගේ. මේක හතර පැත්තෙන්ම හිර වෙලා ඉන්නේ. ආදායම වැඩි කරන්නත් බෑ, වියදම වැඩි කරන්නත් බෑ, වියදම අඩු කරන්නත් බෑ. ලොකු ගැටලුවක් තමයි මගේ දැනුමට අනුව නම් මට පේන්නේ. මේක විසඳන්න මේ අභියෝගය ජය ගන්න බොහෝ අයගේ සූත්‍රය වෙලා තියෙන්නේ මේ වෙලාවේ උනන්දු වෙන්නට කියලා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන වෙත ගිහිල්ලා යම් සහන පදනම මත ණය සහ මුදල් ලබා ගන්න උනන්දු වෙන්නේ කියලා. ඔබ තක්සේරුව කොහොමද ඒ වගේ ජාත්‍යන්තර ආයතන වෙත ගිහිල්ලා අපිට මේ අභියෝගයට යම් සහනයක් අයවැයේ ප්‍රතිපත්තිමය තීන්දුවත් එක්ක යන්න පුළුවන්ද? ඔව් දැන් අපි සම්බන්ධ කරොත් ඔය කාරණය අයවැය හිඟයට දැන් රටකට දැන් මගේ දැනීමට අනුව රටකට අයවැය හිඟය පියව ගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි දේශීය වශයෙන් ණය අර ගන්නවා. විදේශීය වශයෙන් ණය අර ගන්නවා. එහෙම නැත්නම් තව එක කාරණයක් තියෙනවා රජයට කරන්න පුළුවන්. ඒ කාරණේ තමයි දේශීය වශයෙන් තියෙන දේවල් පෞද්ගලීකරණය කරන එක විකුණන එක. නැත්තම් රටේ ආර්ථික මර්මස්ථාන ගිවිසුම් හරහා අපිට ඒ වගේ දේවල් පේනවා. නමුත් අපිට මතයක් ඉදිරිපත් කරන්න බෑ. පැහැදිලිවම අපි මේ ගිවිසුම් අධ්‍යයනය කරන්නේ නැතුව. නමුත් අපිට පේනවා රටේ සමහර ආර්ථික මර්මස්ථාන විදේශීය රටවල් වලට යම් ගිවිසුම් හරහා දීලා බිලියන ගණන් උපයන්න උත්සාහ කරනවා. දැන් මේක තමයි තියෙන එකම ආරක්ෂාකාරී ක්‍රමවේදය. මොකද ණය ගන්න බැරි නිසා. එතකොට දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් අර මං කලින් පැහැදිලි කරා රටේ තියෙන මූල්‍ය පද්ධතියේ දුර්ලභතාවය නිසා රටේ තියෙන පරිපාලනයේ දුර්ලභතාවය නිසා සහ විශේෂයෙන්ම දැන් අන්තර්ජාතිකව අපිට තියෙනවා චෝදනාවක් දැන් යුද හමුදාව සිල් කටයුතු වල මැදිහත් කරගන්න එපා කියන එක. එහෙම චෝදනාවක් තියෙනවා. නමුත් අපේ රටේ අපේ ඇතුළේ ඉන්න මිනිස්සු වෙන චෝදනාවක් නෑ. මොනොත් අන්තර්ජාතිකව තියෙනවා. එතකොට ගැටලු වෙන්නේ මෙන්න මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෞක බැංකුව වගේ ආයතන අපිට ණය දෙයිද? දුන්නත් මේගොල්ලෝ ණය දෙන්නේ කොන්දේසි ගොඩාක් මේකට අමුණලා. එතකොට මේ කොන්දේසි අපිට පුළුවන් ද සම්පූර්ණ කරන්න. එහෙම සම්පූර්ණ කරන්න ගියොත් ආයෙත් දුක් විඳින්නේ පීඩනයටපත් වෙන්නේ මේ රටේ ජනතාව. ආචාර්ය වීරතුංග ඊටාම හොඳින් පැහැදිලි කරා අපිට අයවැයෙන් මේ සැරේ මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. නමුත් අපි ඇත්තටම බලමු අද හවස 2ට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන අයවැය තුලින් ඉදිරි වසර සඳහා රජය ගන්න ක්‍රියාමාර්ග කොයි වගේද කියලා. බොහොමත්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට.